හරි. අයිබන් ළමයි. එතකොට අපි එදා නතර කරේ 30 වෙනි ප්‍රශ්න ගාවින් නතර කරේ. ප්‍රශ්න 30න් නතර කරේ අපි නිදහසෙන් පසු ශ්‍රී ලංකාව කියන පාඩමේ අපි ප්‍රශ්න 30ක් කතා කරා. එතනින් තමයි නතර කරේ. හරිනේ? සිතියම තියෙන සර්. නෑ පුතේ. සිතියම තියෙන එක නෙමෙයි. සිතියම තියෙන එක නෙමෙයි. මම තව නිබන්ධනයක් දීලා ඇති මෙන්න මේ නිබන්ධන. හරි. මේකේ මම අර ඊයේ කර පන්තියේ ළමයින්ගේ මේ නිබන්ධනේ මම පළවෙනි පිටුව විතරයි කරලා තිබුණේ. ඊයේ කර පන්තියේ තියෙනවානේ ඒකේ ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ මේ පළවෙනි පිටුව විතරයි මම ඒගොල්ලන්ට කතා කරලා තියෙන්නේ. හරිනේ? මම ඉරිද කර පන්තියේදී තමයි ප්‍රශ්න 30ක් සාකච්ඡා කරලා තිබුණේ. දැන් අද අපි 30න් පටන් අරගෙන ඊයේ මේ සෙනසුරාදා පන්තියට ගිහිල්ලා ආපහු ඒකේ මුල ටික හදාගමු. මම කියන කාරණේ පැහැදිලි වෙනවද නේද? අද අපි 30 වෙනි ප්‍රශ්නේ පටන් ගන්නවා. යක්කල මුල්ලේ කරපු පන්ති ළමයින්ගේ ප්‍රශ්න ටිකක් අඩුයි. ඒක මම කරලා දෙන්නම් ඒගොල්ලන්ට සෙනසුරාදාට. හරි. එතකොට අපි 30 වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ කතා කරේ 1946 දී ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විට එක් වූයේ කවුරුන්ද කියන තැන. හරිනේ. දැන් අපේ රටේ දේශපාලන පක්ෂ නිර්මාණය වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේනේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ තමයි ලංකාවේ දේශපාලන පක්ෂ නිර්මාණය වෙන්නේ. අපේ රටේ මුලින්ම බිහි වුණු දේශපාලන පක්ෂ වාමාංශික පක්ෂ. නේ. අර සමාජවාදී අදහස් මුල් කරගෙන බිහි වෙච්ච දේශපාලන පක්ෂ තිබුණේ. අපි කලින් දවසේ ලිව්වනේ. දැන් ආචාර්ය එන්.එම්. පෙරේර පටන් ගත්තු ලංකා සම සමාජ පක්ෂය. එපාර ඒකෙන් කට්ටිය බිඳිලා ගිහිල්ලා ඒ කට්ටිය දේශපාලන පක්ෂයෙන් අයින් වෙලා ගිහිල්ලා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඊට පස්සේ බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය විප්ලවකාරී සම සමාජ පක්ෂය මේ වගේ දේශපාලන පක්ෂ ගණනාවක් ආරම්භ කළා. ඒවා වාමාංශික පක්ෂ. එතකොට වාමාංශික අදහස් දරන උදවියට දේශපාලන පක්ෂයක් තිබුණට දේශපාලන පක්ෂ තිබුණට මධ්‍යස්ථ මත දරන දක්ෂිනාංශික ධනවාදී අදහස් දරන උදවියට දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ තිබුණේ නැහැ. එතකොට වාමාංශික අදහස් දරන්නේ නැති දක්ෂිනාංශික අදහස් වලට කැමති නැත්නම් ධනවාදී අදහස් වලට කැමති උදවිය වෙනුවෙන් දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මතුවලා තිබුණා. ඒ අනුව තමයි ඩී.එස්. සේනානායක මහත්මයා 1947 මැතිවරණය තියන්න ආසන්න වෙන්නකොටම සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පළවෙනි මැතිවරණය තියන්න 1947. ඒ මැතිවරණය තියන්න ආසන්න වනවත් එක්කම ඩී.එස්. සේනානායක මහත්මයා අර මම කලින් කිව්වා වගේ වාමාංශික අදහස් දරන අය නෙමෙයි දක්ෂිනාංශික අදහස් දරන අය වෙනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන්නේ 1946. ඒ දේශපාලන පක්ෂය ආරම්භ කරද්දී ඒකට සම්බන්ධ වෙනවා ලංකා ජාතික සංගමය කියන ආයතනය. අපි 1919 ආරම්භ කරා ලංකා ජාතික සංගමය. මේ ලංකා ජාතික සංගමය නියෝජනය කරපු පිරිස 1946 දී එක්සත් ජාතික පක්ෂය සකස් කිරීමට එකතු වෙනවා. ඒ වගේම SWRD බණ්ඩාරනායක මහත්මයාගේ නායකත්වයෙන් යුක්ත SWRD බණ්ඩාරනායක මහත්මයාගේ නායකත්වයෙන් යුක්ත සිංහල මහා සභාවේ සමාජිකයන් විශාල ප්‍රමාණයක්. SWRD බණ්ඩාරනායක මහත්මයා ප්‍රමුඛ සිංහල මහා සභාවේ සමාජිකයනුත් එකතු වෙලා තමයි එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළේ. අපි එතනට නිකන් සාකච්ඡා කරා ගිය සතියේ. හරිනේ? එතකොට 31 වෙනි ප්‍රශ්නේ මම බලාගෙන යන්නේ ළමයි. 31 වෙනි ප්‍රශ්නේ තියෙනවා 1947 මැතිවරණයෙන් බලයටපත් අගමැති ඩී.එස්. සේනානායක දැයෙන් සමුගත්තේ කවදාද කියලා. හරිනේ? ඒතර ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ 1947. පළමු පාර්ලිමේන්තු මැතිවරණය. එතකොට
මේ මැතිවරණය තියන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ. මේ මැතිවරණය තියන්නේ පළමු මැතිවරණ තියෙන වර්ෂයේ. මේ මැතිවරණය තියන්නේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ. අද සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5යි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව ද්විමණ්ඩලයි මතකනේ. ඒක 101ක්. මහජන මන්ත්‍රී මණ්ඩලය. ඒකේ 30 දෙනෙක් සෙනෙට් සභාව නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලය. මේක අපි කොහොම එක ද්විමණ්ඩල පාර්ලිමේන්තුව. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ මේක තමයි ව්‍යවස්ථා දායකය. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා දායකය අපි හඳුන්වන්නේ පාර්ලිමේන්තුව කියලා. ඒ පාර්ලිමේන්තුව මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විතයි. මහජන මන්ත්‍රී මණ්ඩලය උත්තර මන්ත්‍රී මණ්ඩලය. එතකොට මේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු 95 දෙනෙක් ජනතා ඡන්දයෙන් තේරීපත් වෙන. මේ 95 දෙනා තෝරන්නේ ඡන්දයෙන්. ඉතිරි 6 දෙනා අග්‍රාණ්ඩුකාරවරයා විසින් නම් කිරීමෙන් 6 දෙනයි. එතකොට 1947 පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවාම ඒ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් ඉදිරිපත් වෙනවා. ඒ මැතිවරණය සඳහා ඉදිරිපත් වන එක දේශපාලන පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. එතකොට මේ මන්ත්‍රී ධූර 95න් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන 42ක් දිනනවා. මන්ත්‍රී ධූර 42ක් දිනා ගන්නවා. ඒතර එක්සත් ජාතික පක්ෂ නායකයා වුණේ ඩී.එස්. සේනානායක. හරිද? ඒ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ලංකා සම සමාජ පක්ෂය. ලංකාවේ දින පැරණිතම දේශපාලන ව්‍යාපාරයක් නේ. ලංකා සම සමාජ පක්ෂය. ලංකා සම සමාජ පක්ෂය මේ මන්ත්‍රී ආසන 95න් මන්ත්‍රී ආසන 10ක් දිනා ගන්න. පෙළ පොතේ දීලා තියෙනවා මේ මැතිවරණ ප්‍රතිඵලය. ඒතර ලංකා සම සමාජ පක්ෂයේ නායකයෙකු වුණේ ආචාර්ය එන්.එම්. පෙරේරා. ආචාර්ය එන්.එම්. පෙරේරා තමයි ලංකා සම සමාජ පක්ෂ නායකත්වයේ දැරුවේ. ඊළඟට කම්කරු පක්ෂය පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය මේ තියෙන පෙළ පොතේ. හරිද? එතන තියෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන 42යි. ලංකා සම සමාජ පක්ෂයේ ආසන 10යි. ද්‍රවිඩ සංගමයේ මන්ත්‍රී ආසන 7යි. ලංකා ඉන්දියානු සංගමයේ මන්ත්‍රී ආසන 6යි. බෝල්ෂෙවික් ලෙනින් පක්ෂයේ මන්ත්‍රී ආසන 5යි. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රී ආසන 3යි. කම්කරු පක්ෂයේ මන්ත්‍රී ආසන 1යි. ස්වාධීන අපේක්ෂකයෝ 21 දෙනයි. සමස්ත එකතු 95යි. එතකොට මේ මැතිවරණ ප්‍රතිඵලය අනුව පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵලය අනුව මේ මන්ත්‍රී ආසන 95න් වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය. හරිද? ඒතර එක්සත් ජාතික පක්ෂය කලේ මේ තමන්ගේ මන්ත්‍රී ධූර 42ට තව එකතු කරගත්ත කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයා. කම්කරු පක්ෂයෙන් එක මන්ත්‍රීවරයානේ තේරීපත් වුණේ. එයත් මේකට එකතු කරගත්තා. ඇයි මේ එකතු කරන්න කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මොකද හේතුව 95න් 42 කියන්නේ සුළුතරය. 95න් 42ක් ගියාම තව 53ක් ඉතුරු වෙනවනේ. නේ? එතකොට 42ට වඩා 53 විශාලයිනේ. ඒ වුණොත් පාර්ලිමේන්තුව ඇතුලේ මේක තමයි ආණ්ඩු පක්ෂය බවට පත් වෙන්නේ. පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව කියලා කියන්නේ වැඩි මන්ත්‍රීවරු ප්‍රමාණයක් ඉන්න පක්ෂයනේ. එතකොට එක්සත් ජාතික පක්ෂයට අර 95න් බහුතරය නැති නිසා ඒගොල්ලෝ කම්කරු පක්ෂ එකතු කරගත්තා. ඊළඟට අර ස්වාධීන මන්ත්‍රීවරු 21 දෙනෙක් හිටියනේ. මේ ස්වාධීන මන්ත්‍රීවරු 21 දෙනාගෙන් මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් එකතු කරගෙන පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩිම ආසන 42ක් දිනාගත්තු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදනවා. ඒ එක්සත් ජාතික පක්ෂය හදන ආණ්ඩුවේ අගමැති ධූරය ලැබෙන්නේ ඩී.එස්. සේනානායකට.
හරිද? ඒකට හේතුව තමයි සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ කියන්නේ මෙතන මේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු අතුරින් වැඩි දෙනෙකුගේ කැමැත්ත දිනා ගන්න අය තමයි අගමැති බවට පත් කරන්නේ. මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු අතුරින් වැඩි දෙනෙකුගේ සහාය ලබා ගන්නා එක්කෙන තමයි අගමැති බවට පත් කරන්නේ. ඒ අනුව මේ 101 දෙනාගෙන් වැඩි දෙනෙකුගේ සහාය DS සේනානායකට ලැබුණු නිසා සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපේ දිනලා DS සේනානායක මහත්මයා අගමැති බවට අගමැති DS සේනානායක 1947 ඉඳලා රට පාලනය කරගෙන එනවා. එයාට රට පාලනය කරගෙන යන්න පුළුවන් 1952 දක්වා. නමුත් අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකින් DS සේනානායක මහත්මයා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න ආසන්නව තියෙද්දී දැන් සමුගන්නවා. ඒතර ඔයගොල්ලෝ උත්තරේ ලියලා තියෙන්න ඕනේ 1947 බලයටපත් අගමැති DS සේනානායක මහතා දැන් සමුගත්තේ 1952 මාර්තු මාසේ කියලා. හරිද? අගමැති DS සේනානායක දැන් සමුගන්නේ 1952 මාර්තු මාසේ. ඒක ලියවිලා තියෙන්න ඕනේ. අපි පෙළ පොත අරගෙන බැලුවොත් උත්තරේ හොයාගන්න තැන ඕගොල්ලන්ට මට වාට මේක පොතෙන් අහුනේ නැහැ ළමයි. හරි 87 පිටුවේ සර්. 87 87 පිටුවේ පුතේ කොතනද තියෙනවද මට කියන්න ඡේද කීයද? 4 වෙනි ඡේද. 1 2 3 4. ඔව් එතන මුලින්ම තියෙනවානේ 1947 මැතිවරණයෙන් බලයටපත් අගමැති DS සේනානායක මහතා 1952 මාර්තු මාසයේ මියගිය හේයින් කියලා තියෙනවා. එතකොට අගමැති DS සේනානායක මහත්මයා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න කලින් හදිසි අනතුරකින් මිය යනවා 1952 මාර්තු මාසයේ. හරිද? දැන් අගමැති ධූරයේ හිස්. අගමැතිතුමා මිය ගියා පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙලා නැහැ. ඒත් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් නැහැ. අගමැතිතුමා මිය ගියා. අගමැති ධූරයේ හිස් වෙලා තියෙනවා. එතකොට සෝල්බරි ව්‍යවස්ථාව යටතේ බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරපු බ්‍රිතාන්‍ය රජිනගේ නියෝජිත සිටි අග්‍රාණ්ඩුකාරවරයා විසින් හිස්සුණු අගමැති ධූරයට පත් කරනවා DS සේනානායක මහත්මයාගේ පුතා ඩඩ්ලි සේනානායක. හරිනේ? බලන්න ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ DS සේනානායකගේ අභාවයෙන් පසු DS සේනානායකගේ ගැම්ම වෙලා කියපන් උඹ. කෑ ගහන්න ළමයි. සමහර කට්ටිය මේ මයික් ඔන් කරගෙන කෑ ගන්න වැඩ කරන්න බෑ එතකොට ළමයි. හරි? DS සේනානායකගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ අගමැති ධූරයට පත් වූයේ කවුද? ඩඩ්ලි සේනානායක. ඩඩ්ලි සේනානායක කියලා කියන්නේ DS සේනානායක මහත්මයාගේ පුතා. එයාට අගමැතිකම දෙන්නේ අග්‍රාණ්ඩුකාර ධූරයේ උසුලන ලද සෝල්බරි සාමිවරයා විසින්. හරිනේ? සෝල්බරි සාමිවරයා තමයි මේ අග්‍රාණ්ඩුකාර ධූරය ලබා දුන්නේ. ඊළඟට 1952 පැවති දෙවෙනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් දේශපාලන පක්ෂය. හරිනේ? දැන් පිළිවෙලට මතක තියෙන්න ඕන අපේ දරුවන්ට පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බේ 1952 ජයග්‍රහණය කරන එක්සත් ජාතික පක්ෂය අගමැති ධූරයට පත් වුණේ DS සේනානායක. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙන්න කලින් DS සේනානායක මිය ගියපු නිසා හිස්සුණු අගමැති ධූරයට
ඩඩ්ලි සේනානායක පත් වුණා. දැන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වුණා. ඒ අනුව සෝල්බරි විවස්ථාවට අනුව ලංකාවේ දෙවෙනි පාර්ලිමේන්තු මැතිවරණ 1952 පවත්වනවා. හරිද? දැන් මේ 1952 මැතිවරණය පවත්වනකොට තිබුණු විශේෂත්වය තමයි එක්සත් ජාතික පක්ෂය හදන්න එදා 1946 එක්සත් ජාතික පක්ෂය හදන්න එකතු වෙච්ච සිංහල මහා සභාව සමග එකතු වෙච්ච SWRD බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂය හදන්නේ එකතු වෙච්ච SWRD බණ්ඩාරනායක 1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙනවා. හරිද? SWRD බණ්ඩාරනායක 1951 එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ඔහු විසින් අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට 1952 මැතිවරණයට සෝල්බරි විවස්ථාව යටතේ ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි. එකක් එක්සත් ජාතික පක්ෂය, අනිත් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හරිද? එතකොට මන්ත්‍රී ආසන මං කියවනේ ඔක්කොම මන්ත්‍රී ආසන 101යි. ඒකෙන් 95 දෙනෙක්නේ ඡන්දෙන් තෝරන්නේ. එතකොට 1952 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපට නායකත්වය දුන්නේ ඩඩ්ලි සේනානායක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය දුන්නේ බණ්ඩාරනායක. ඩඩ්ලි සේනානායක නායකත්වය දීපු එක්සත් ජාතික පක්ෂය 52 මැතිවරණේ මන්ත්‍රී ආසන 54ක් දින. ඒ කියන්නේ මේ 95න් 54ක්. 95න් 54 දිනන්නේ. එක්සත් ජාතික පක්ෂයට ප්‍රධාන අභියෝගයක් කරමින් 1951 ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1952 මැතිවරණයෙන් මන්ත්‍රී ධූර 95න් දිනා ගන්න පුළුවන්කම ලැබුණේ මන්ත්‍රී ධූර 9ක් පමණයි. හරි. එතකොට දෙවෙනි පාර්ලිමේන්තු මැතිවරණෙදී සෝල්බරි විවස්ථාව යටතේ මන්ත්‍රී ආසන 54ක් දිනාගත්තු එජාපය නැවත ආණ්ඩුවක් පිහිටුවන. එජාපය පිහිටුවන ආණ්ඩුවේ අගමැති වෙන්නේ ඩඩ්ලි සේනානායක කීවෙනි වතාවටද? දෙවෙනි වතාවට. ඒ තාත්තා මැරිලා තාත්තගෙන් හිස් වෙච්ච අගමැති ධූරයට නිකම්ම ඩඩ්ලි සේනානායක පත් වුණා. මැතිවරණකින් නෙමෙයි, ජනතා කැමැත්තෙන් නෙමෙයි. හැබැයි 52 මැතිවරණෙන් එජාපය මන්ත්‍රී ආසන 54ක් දිනාගෙන ඒකේ නායකයා ඩඩ්ලි සේනානායක දෙවෙනි වතාවට අගමැති වුණා. හරිද? බලන්න 33 වෙනි ප්‍රශ්නේ 1952 පැවති දෙවෙනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් දේශපාලන පක්ෂය නම් කරන්න කියලා කියන්නේ. එතන අපි ලියාගමු මෙහෙම. එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය. මේ මැතිවරණය ජයග්‍රහණය කරන එක්සත් ජාතික පක්ෂය. එතන ලියන්න ඉස්සරහින් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 54ක් දිනාගෙන එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 54ක් දිනාගෙන ආණ්ඩුවක් පිහිට වූ අතර අගමැති ධූරයට ඩඩ්ලි සේනානායක තේරීපත් විය. අගමැති ධූරයට ඩඩ්ලි සේනානායක තේරීපත් විය. අගමැති ධූරයට ඩඩ්ලි සේනානායක තේරීපත් විය. ඕනේ නම් වරහන් ඇතුළේ ලියලා තියන්න පුළුවන් ඩඩ්ලි සේනානායක අගමැති ධූරයට තේරීපත් වෙන්නේ දෙවෙනි වතාවට කියලා. දෙවෙනි වතාවට කියලාත් යන්න පුළුවන්. හරි. ඊළඟ
34 වෙනි ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ SRD නෙමෙයිලා මෙතන නිවැරදි වෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ SWRD. එමනේ SWRD එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ SWRD බණ්ඩාරනායක මහතා පිහිටු පක්ෂය. මොකද්ද පිහිටු පක්ෂය? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රීලනීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ණය නිල් ලකුණ අත. හරිනේ? දැන් ගොඩක් ළමයි එක්සත් ජාතික පක්ෂයේ පාට දන්නවා කොළ පාට ලකුණාලිය කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලකුණ ගොඩක් අයට අමතක වුණා. එතකොට ඒකේ ලකුණ තමයි අත ලකුණ. අත ලකුණ වර්ණය නිල්. වර්තමානයේ පක්ෂයේ නායකත්වය දරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මේ හොඳයි. ඊළඟ 35 වෙනි ප්‍රශ්නේ. දේශීයත්වයේ අගය කළ පිරිස්වල සහාය ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952 මැතිවරණයෙන් ලබාගත් මන්ත්‍රී ධූර සංඛ්‍යාව කොපමණද? නේ 1952 මැතිවරණයෙන් 1952 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9යි. ලබාගත්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9යි. හරිනේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න පුතේ අපි එනවා 36 වෙනි ප්‍රශ්නේ 1953 ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට බලපෑ සිද්ධිය. දැන් 1952 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දිනලා ආණ්ඩුවක් පිහිටෙව්වා. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවට වසර 5ක් බලේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ 52 ඉඳලා වසර 5ක් කියන්නේ 1957 වෙනකම් බලේ ඉන්න පුළුවන්. අවුරුදු 5ක් අගමැතිකම දරන්න පුළුවන් ඩඩ්ලි සේනානායකට. හරිද? නමුත් ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව, ඒ කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව 52 මැතිවරණයෙන් දිනලා ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ පාලනය යටතේ සහල් ඒ වගේම සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල වැඩි කරන. ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ නංවන. එතකොට මේක ජනතාවට දරා ගන්න අමාරු වෙනවා. රටේ භාණ්ඩවල මිල වැඩි වෙනකොට ඒක ජනතාවට දරා ගන්න අපහසුයි. ඒ වෙලාවේදී ලංකාවේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන චරිත බවට පත්වලා ඉඳපු වාමාංශික නායකයෝ, මතකනේ අපි කලින් දවසේ ලියලා තියෙන වාමාංශික නායකයෝ එන්.එම්. පෙරේරා, කොල්වින් නාරද සිල්වා, ෆිලිප් ගුණවර්ධන, දුස්තර එස්.ඒ. වික්‍රමසිංහ, මේ වාමාංශික අදහස් දරපු දේශපාලන නායකයෝ ජනතාව අතරට ගිහිල්ලා ජනතාව තුළ ඇති කර ආණ්ඩු විරෝධී අදහසක්. හරිද? එතකොට ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව භාණ්ඩ කිහිපයක මිල වැඩි කිරීම නිසා මහජන විරෝධතාවයක් ඇති වෙනවා ආණ්ඩුවට. ආණ්ඩුවට මහජන විරෝධතාවය ඇති වෙනකොට ඒක පිටිපස්සේ හිටියේ වාමාංශික නායකයෝ. හරිද? වාමාංශික නායකයන්ගේ මෙහෙයවීම මත තමයි 1953 දී ආණ්ඩුවට විරුද්ධ ජනතා ව්‍යාපාරයක් නිර්මාණය වෙන්නේ. ආණ්ඩුව හැදුවේ 52. ආණ්ඩුව කරේ බඩු මිල වැඩි කළා. 53 වෙද්දී ආණ්ඩුවට එරෙහි ජනතා මතයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ ආණ්ඩුවට එරෙහිව නිර්මාණය වුණු ජනතා විරෝධී කැරැල්ල අපි කියනවා 1953 හර්තාලය. ජනතාව ආණ්ඩුවට විරුද්ධව හර්තාල් කරන්න පටන් ගත්තා. කඩසාප්පු මහලා, නේ පාරවලට රයර් දාලා ගිනි තියලා, මේ කළු කොඩි ඇදලා
ජනතාව තමන්ගේ අප්‍රසාදය පළ කර ආණ්ඩුවටත් අගමැතිවරයට. එතකොට ආණ්ඩුව කළේ ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බහිනකොට ආණ්ඩුව කළේ ජනතාව මර්ධනය කරන්න හමුදාව සහ පොලිසිය යෙදුවා. එතකොට විරෝධතාකරුවන් සහ හමුදාව පොලිසිය අතර ගැටුම් ඇති වුණා. ඒ ගැටුම් වලදී 1953 හරතාල ගැටුම් වලදී කිහිප දෙනෙක් මිය ගියා. ඒ මිය යාම සමගම ආණ්ඩුවට විරුද්ධව ඇතිවන විරෝධතා ව්‍යාපාරයේ වැඩිවීම හේතුවෙන් එන්නම රජයට විරුද්ධව මහජන මතය නැගී එනකොට ඒකට එරෙහි වෙන්න බැරි බව තේරුම් ගත්තු අගමැති ඩඩ්ලි සේනානායක අගමැති ධූරයෙන් ඉල්ලා අස්සුණා. එතකොට 1952 බලයට පත් වෙලා අවුරුදු 5කට බලයට පත් වෙච්ච ඩඩ්ලි සේනානායක 1953 හරතාලය නිසා අගමැති ධූරයෙන් ඉල්ලා අස්සුණා. අපෙන් අහන්නේ ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට බලපෑ සිද්ධිය කුමක්ද? අපේ දරුවෝ ලියන්න ඕන සිද්ධිය 1953 හරතාලය 1953 හරතාලය එතන මෙහෙම ඉස්සරහින් ලියන්න සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා වාමාංශික පක්ෂ විසින් මෙහෙවන ලද රජයට එරෙහි විරෝධතාවය වාමාංශික පක්ෂ විසින් මෙහෙවන ලද විරෝධතා ව්‍යාපාරය. ඒක තමයි 53 හර්තාලය කියලා කියන්නේ. 53 හර්තාල් කියලා මතක තියාගත්තාම ප්‍රමාණවත්. හරිනේ. දැන් ඔන්න අපි දැන් පළවෙනි මැතිවරණේ මේක 1 මේක 2. උන දෙවෙනි මැතිවරණේදී ඩඩ්ලි සේනානායක පහට බලයට ඇවිල්ලා අවුරුද්දෙන් ගෙදර ගියා. දැන් ඩඩ්ලි හරි අවාසනාවන්තයි. තාත්තා මිය ගියාම අගමැතිකමට ඇවිල්ලා පොඩි වෙලාවයි අගමැතිකමේ ඉන්න උනේ. පාර්ලිමේන්තු විසිරෙව්වා. මැතිවරණෙන් අගමැතිකමටපත් වුණා අවුරුද්දයි ඉන්න උනේ අගමැතිකමෙන් ඉල්ලා අස් වුණා. දැන් අගමැතිකම හිස් පාර්ලිමේන්තුව තියෙන. මොකද පාර්ලිමේන්තුව පත් වුණේ අවුරුදු 5කට. අගමැති ධූරයේ හිස් වෙලාවේදී සෝල්බර් ව්‍යවස්ථාව යටතේ එවකට අග්‍රාණ්ඩුකාරවරයා විසින් හිස්සුණු අගමැති ධූරයට පත් කරනවා එජාප ජේෂ්ඨයෙක් වෙච්ච ජෝන් කොතලාවල. මෙන්න ලංකාවේ බිහි වෙන ඊළඟ අගමැතිවරයා. ඉස්සෙල්ලම බිහි වුණේ අගමැති කෙනෙක් ඩී.එස්. සේනානායක. එයාගෙන් පස්සේ ඩඩ්ලි සේනානායක. ඩඩ්ලි දෙපාරක් අගමැති වුණා. මෙන්න ඊට පස්සේ ජෝන් කොතලාවල. ලංකාවේ බිහි වෙච්ච අගමැතිවරයා. හරිද? දැන් 52 මැතිවරණයෙන් පරාජයට පත්වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නැත්නම් SWRD බණ්ඩාරනායක මහත්මයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය බාර අරගෙන නිකන් හිටියේ නෑ. එයා කල්පනා කරා කොහොමද අපි ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ? නේ? දැන් අපේ රටට නිදහස ලැබුණේ 1948. හැබැයි නිදහස් ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව. නිදහසෙන් පස්සෙත් අපේ රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි. නිදහසෙන් පස්සේ අපේ රටේ බුදුදහමට ප්‍රමුඛත්වය ලැබිලා තිබුණේ නැහැ. රට තුල ක්‍රියාත්මක වුණ යුරෝපීය සංස්කෘතිය. එතකොට මේ දැන් අගමැතිකම දරන ජෝන් කොතලාවල මහත්මයා රාජ්‍ය භාෂාව වශයෙන් භාවිත කරන්නේ ඉංග්‍රීසි. බුදුදහමට ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නැහැ. දේශීය සංස්කෘතියට මූලිකත්වයක් දෙන්නේ නැහැ. මෙන්න මේ නිසා
ජනතාව අතර ජෝන් කොතලාවල සහ එක්සත් ජාතික පක්ෂය අප්‍රසාදයට පත් වෙනවා. ජෝන් කොතලාවල ප්‍රමුඛ එජාපය ජනතාව අතර අප්‍රසාදයට පත් වෙන මොකද හේතුව මේ එජාප ආණ්ඩුව ජෝන් කොතලාවල කියන අගමැතිවරයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාවට පත් කරන්නේ නැහැ. බුදුදහමට ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නැහැ. දේශීයත්වයේ අගය කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව තුළ අප්‍රසාදයට පත් වෙලා ජෝන් කොතලාවල 1957 තමයි පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණේ. නමුත් ජෝන් කොතලාවලගේ ආණ්ඩුව දුර්වල වීම නිසා 57ට කලින් එනම් 1956 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ අනුව දරුවනේ ලංකාවේ තුන්වෙනි පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා 1956 දී. තුන්වෙනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් 1956 බලන්න ළඟ ප්‍රශ්නේ ඩඩ්ලි සේනානායක ඉල්ල අස්වීමෙන් පසු අගමැති ධූරයට පත් වූයේ කවුද? ජෝන් කොතලාවල. ජෝන් කොතලාවල 38 ජෝන් කොතලාවලගේ පාලනය ජනතා අප්‍රසාදයට පත්වීමට බලපෑ හේතු මොනවාද? ජෝන් කොතලාවලගේ පාලනය ජනතා අප්‍රසාදයට පත්වීමට බලපෑ හේතුවක පෙළපොතේ දීලා නැහැ. ලියා ගන්න ජෝන් කොතලාවලගේ පාලනය ජනතා අප්‍රසාදයට පත්වීමට බලපාන හේතු 1 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නොකිරීම. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නොකිරීම. දෙක බුදුදහමට ප්‍රමුඛත්වයක් ලබා නොදීම. බුදුදහමට ප්‍රමුඛත්වයක් ලබා නොදීම. බුදුදහමට ප්‍රමුඛත්වයක් ලබා නොදීම. 3 දේශීයත්වයට මුල් තැන නොදීම. දේශීයත්වයට මුල් තැන නොදීම. 4 යුරෝපා සංස්කෘතියට අනුව කටයුතු කිරීම. 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 හරිද ළමයි? දැන් ඔන්න සෝල්බරි ව්‍යවස්ථාවමයි තියෙන්නේ. පළවෙනි මැතිවරණය 47 තිබ්බා. දෙවෙනි මැතිවරණය 52 තිබ්බා. ඊළඟ මැතිවරණය දැන් 56. නියමිත කාලෙට කලින් තමයි මැතිවරණ තියන්නේ. මේ 1956 මැතිවරණයට එනකොට දැන් ප්‍රධාන දේශපාලන ධාරා දෙකයි නේ තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 56 මැතිවරණේ එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් විදියට මැතිවරණයට එනවා. පක්ෂ නායකයා වශයෙන් කටයුතු කරන්නේ ජෝන් කොතලාව. පක්ෂ නායකයා ජෝන්. එතන අනිත් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂනේ. ඒකේ නායක SWRD බණ්ඩාරනායක. බණ්ඩාරනායක මහත්මයා කල්පනා කරා එජාපයේක තනි දේශපාලන පක්ෂයක් විදියට තරඟ කරලා එජාපේ පරාජය කරගන්න අමාරුයි. ඒ නිසා SWRD බණ්ඩාරනායක මහත්මයා ප්‍රමුඛ මේ රටේ දේශපාලන පක්ෂ ගණනාවක නායකයෝ එකට එකතු වෙලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ෆිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය, ගාල්ලේ විජයන් දහනායකගේ භාෂා පෙරමුණ, විප්ලවකාරී සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඊරියගොල්ල මහත්මයාගේ නායකත්වයෙන් යුක්ත ස්වාධීන කණ්ඩායම, මේ වගේ දේශපාලන පක්ෂ ගණනාවක් එකට එකතු කරලා අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඉදිරිපත් කරන 1956 දී ඒ තමයි මහජන එක්සත් පෙරමුණ.
මහජන එක්සත් පෙරමුණ තනි දේශපාලන පක්ෂයක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක එකතුවක්. දේශපාලන පක්ෂ ගණනාවක එකතුවක් මහජන එක්සත් පෙරමුණ. ඒතර මහජන එක්සත් පෙරමුණේ නායකයෙ වුණේ SWRD බණ්ඩාරනායක මහත්මයා. 56 මැතිවරණේ තිබ්බා. 56 මැතිවරණෙන් මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරන. තුන්වෙනි පාර්ලිමේන්තු මැතිවරණෙන් මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරන. මහජන එක්සත් පෙරමුණේ නායක SWRD බණ්ඩාරනායක මේ රටේ අගමැතිවරයා වශයෙන් පත් වෙනවා. අදටත් මේ රටේ මිනිස්සු විශ්වාස කරන අපේ රටේ බීවිත ඉතාම ප්‍රගතිශීලී නායකයෙක් කියලා SWRD බණ්ඩාරනායක. බණ්ඩාරනායක මහත්මයාට අගමැතිකම ලැබෙන්නේ අවුරුදු 5කට ව්‍යවස්ථාව අනුව. ඒ කියන්නේ 56 ඉඳලා පැහැදිලිව 1961 වෙනකන් අගමැතිකම දරන්න පුළුවන් SWRD බණ්ඩාරනායක. SWRD බණ්ඩාරනායක මේ රටේ අගමැති වෙලා මුලින්ම කළ දේ තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා. හැබැයි ප්‍රශ්නයක් තියෙනද එදා අපි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම හොඳයි කියලා කතා කරාට අපිට අද වෙනකොට හිතෙනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නොකරා නම් හොඳයි කියලා නේ. මොකද ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි භාෂාව නිසා එදා 56 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නොකළා නම් අද අපිට අපේ රටේ එනන් තියෙන්නේ ජාත්‍යන්තර භාෂාව. ඒ වුණා අපිට රටක් විදියට මීට වඩා ගොඩක් ඉස්සරහට යන්න තිබුණා. ඔය ජාතිකත්වය දේශීයත්වය අපි ආගම ඔස්සේ යනකොට අපිට පොඩි වැරදි දැන් තියෙනවා. හරිනේ? හොඳයි අපි ඒක පස්සේ කතා කරමු. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව. ඕගොල්ලෝ මතක තියෙනවා නිදහස ලැබෙන්න කලින් 1947 පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණෙන් එජාපේ දිනලා අගමැතිකම ලබාගත්තු ඩී.එස්. සේනානායක බ්‍රිතාන්‍ය ආණ්ඩුව එක ගිවිසුම් දෙකක් අත්සන් කළා. අගමැති ඩී.එස්. සේනානායක බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් එක්ක ගිවිසුම් දෙකක් අත්සන් කළා. මතකයි අපි කතා කරලා තියෙන එකක් තමයි ආරක්ෂක ගිවිසුම. අනිත් එක බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම. මොකද්ද මේ ආරක්ෂක ගිවිසුම කියන්නේ? නිදහස් ලංකාව තුල නාවික ගුවන් සහ සෙසු යුද කටයුතු වලට ලංකාවේ භූමිය භාවිත කරන්න පුළුවන් බ්‍රිතාන්‍යයන්ට. අපේ රටේ භූමිය බ්‍රිතාන්‍යයන්ට යුදමය කටයුතු වලදී භාවිත කරන්න පුළුවන් මේ ආරක්ෂක ගිවිසුම යටතේ. මේ ආරක්ෂක ගිවිසුම හරහා අපේ රටේ නිදහසට යම් බලපෑමක් වෙලා තිබුණා. ඒ නිසා බණ්ඩාරනායක මහත්තයා බලයටපත් වෙලා ඩී.එස්. සේනානායක මහත්මයා විසින් බ්‍රිතාන්‍ය රජය සමග ඇති කරගෙන තිබුණු ආරක්ෂක සහ බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකම අහෝසි කරනවා. අහෝසි කරලා අපි බ්‍රිතාන්‍ය එක්ක තියෙන බැඳීම අයින් කරලා දානවා. ඊටාම හොඳ තීරණයක්. බ්‍රිතාන්‍ය රජය එක්ක අපි ඇති කරගෙන තිබුණු ගිවිසුම් දෙකක් අයින් කරලා දාන බණ්ඩාරනායක මහත්මයා. ඊළඟට බණ්ඩාරනායක මහත්මයා විසින් මේ රටේ මගී ප්‍රවාහනය නැත්නම් බස් සේවාව ජනසතු කරන. ළමයි දන්නවනේ ජනසතු ව්‍යාපාරය කියන්නේ මොකක්ද? 1917 ලෙනින් රුසියාවේ බලය අල්ලගෙන රුසියාවේ තිබුණු සියලුම කර්මාන්ත ශාලා මොනව කළාද? ජනසතු කළා. කර්මාන්ත ශාලා ජනසතු කළා කියලා කිව්වේ පෞද්ගලික අංශයට තිබුණු කර්මාන්ත ශාලා රජයට පවරගත්තා. ඒ ප්‍රතිපත්තිය ඔස්සේ යමින් SWRD බණ්ඩාරනායක මහත්මයා බස් සේවාව පෞද්ගලික අංශය සතු වෙච්ච බස් සේවාව රජයට පවරගෙන බස් සේවාව ජනසතු කළා. ඒ වගේම බණ්ඩාරනායක මහත්මයා පෞද්ගලික අංශය සතුව තිබුණු වරාය වරාය රජයට පවරගත්තා. වරාය ජනසතු කළා. ඇතක්කදී අපේ රටේ ගොඩාක් දැන් ආందోලනාත්මක තත්ත්වයක්නේ වරාය සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට මේ වරාය කියන ආයතන ඉස්සර පෞද්ගලික අංශ ව්‍යාපාරයක්. ඒ වරාය කියන පෞද්ගලික අංශ ව්‍යාපාරය රජයට පවරගෙන රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කරන්නේ SWRD බණ්ඩාරනායක.
ඒ විතරක් නෙමෙයි බණ්ඩාරනායක මහත්මයාගේ පාලන සමය තුල අනුගමනය කළේ නොබැදි ප්‍රතිපත්තියක්. නොබැදි ප්‍රතිපත්තියක්. මොකද මම නොබැදි ප්‍රතිපත්තිය කියලා කිව්වේ 1945 දෙවනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ ලෝකයේ බලකඳවුරු දෙකයි. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ධනවාදී කඳවුර, රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර. එතකොට මේ ධනවාදී කඳවුරට හෝ සමාජවාදී කඳවුරට කියන කඳවුරු දෙකෙන් එකකටවත් යන්නේ නැතුව බණ්ඩාරනායක මහත්මයා මේ රටේ අනුගමනය කළේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්, නොබැඳි ප්‍රතිපත්තියක්. ධනවාදී කඳවුරට ගියෙත් නැහැ, සමාජවාදී කඳවුරට ගියෙත් නැහැ. ඒ වගේම බණ්ඩාරනායක මහත්මයාගේ ආණ්ඩුව විසින් දේශීයත්වය, දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන, දේශීය කෘෂි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කර වර්තමාන රජය කටයුතු කරන ආකාරය නේ. දේශීයත්වය අපේ රටේ දේ නිෂ්පාදනය කරලා රටේ කර්මාන්ත දියුණු කරන්න, රටේ ගොවිතැන දියුණු කරන්න මූලිකත්වයක් ලබා දෙන බණ්ඩාරනායක රටට හිතකර ප්‍රතිපත්ති ගණනාවක් ආරම්භ කරු බණ්ඩාරනායක මහත්මයා අවාසනාවන්ත ලෙස 1959 දී චීවරධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කළා. භික්ෂු වේශයෙන් පැමිණි බණ්ඩාරනායක විරෝධියෙක් විසින් 1959 දී බණ්ඩාරනායක මහත්මයා ඝාතනය කළා. ඉතින් බණ්ඩාරනායක මහත්මයා ඝාතනය වෙන්නේ එයාගේ නිල කාලය අවසන් වීමට පෙර. මොකද නිල කාලය ඉවර වෙන්න ඕන 61 56 බලයට එන්නේ. ඒ නිසා බණ්ඩාරනායක මහත්මයා මිය ගියාට පස්සේ අගමැති ධූරේ හිස් වෙනවා. අගමැති ධූරේ හිස් වුණාම එදා මහජන එක්සත් පෙරමුණ හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විප්ලවකාරී සම සමාජ පක්ෂය, භාෂා පෙරමුණ, ඊරියගොල්ල මහත්මයාගේ ස්වාධීන කණ්ඩායම මේ එකතු කරගෙන හැදුවේ මහජන එක්සත් පෙරමුණ. මේ මහජන එක්සත් පෙරමුණ හදන්න එකතු වෙච්ච, මූලික වෙච්ච භාෂා පෙරමුණේ නායකයෙක් වෙච්ච ගාල්ලේ විජයානන්ද දහනායක ඊළඟට මේ රටේ අගමැතිවරයා වශයෙන් තේරීපත් වුණා. පළවෙනි අගමැතිවරයා ඩී.එස්. නායක, දෙවෙනි එක ඩඩ්ලි දෙපාරයි, ජෝන් කොතලාවල, ඊට පස්සේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඊට පස්සේ ගාල්ලේ ආඩම්බරයක් අපිට විජයානන්ද දහනායක අගමැති ධූරයට පත් වෙනවා. බලමු. 1956 දී පක්ෂ කිහිපයක් එක් වී බිහි කරගත් සංවිධානය කුමක්ද? මහජන එක්සත් පෙරමුණ. මහජන එක්සත් පෙරමුණ. මහජන එක්සත් පෙරමුණ. හරිද? ඊට පස්සේ 40 වෙනි ප්‍රශ්නේ මෙතන ඉඩ පොඩ්ඩක් මදි. මේක ඉඩ පොඩ්ඩක් නෙමෙයි, ඉඩ ගොඩක් මදි. කොහොම හරි ළමයි අතන ලියා ගන්න. මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට එක් වූයේ කවුරුන්ද? නේ? ඒතර පුජ්‍යල ලියන්නත් පුළුවන්, දේශපාලන පක්ෂ ලියන්නත් පුළුවන්. උතර 40 උඩ තැනින් ඉඳලා ලියාගත්තා නම් හරියට ඉඩ මදි වෙයි. ඒතර මහජන එක්සත් පෙරමුණ හදන්න එකතු වෙනවා බණ්ඩාරනායක මහත්මයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙම ලියාගමුකෝ. බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට එක් වූයේ කවුද? බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. කම ඉඩ මදි වෙයි ලියනකොට එතන ෆිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය. ෆිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය. විප්ලවකාරී සම සමාජ පක්ෂය. කම විජයානන්ද දහනායක දහනායකගේ භාෂා පෙරමුණ. විජයානන්ද දහනායකගේ භාෂා පෙරමුණ.
තමා ඊරියගොල්ල මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම්. ඊරියගොල්ල මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම්. ඊට පස්සේ 1956 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකා බවට පත් වූයේ කුමක්ද කියලා අහන්නම ඔය එක එක මැතිවරණවලදී මැතිවරණ වේදිකාවේ ප්‍රධාන ජනප්‍රිය මාතෘකා නිර්මාණය වෙනවා. දැන් 56 මැතිවරණ වෙලාවේ ප්‍රධාන මාතෘකා බවට පත් වුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම. මේ අදහස මුලින්ම ඉදිරිපත් කරන්නේ මහජන එක්සත් පෙරමුණ. SWRD බණ්ඩාරනායක. ඉතින් බණ්ඩාරනායක මහත්මයා කිව්වම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවායි කියලා ලංකාවේ මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ සිංහලයෝ මහජන එක්සත් පෙරමුණ වටා ඒක රාශී වෙන්න ගත්තා. මහජන එක්සත් පෙරමුණට ලැබෙන ඡන්ද ප්‍රමාණය වැඩි වෙන බව තේරුම් ගත්තු ජෝන් කොතලාවල මහත්මයාගේ එජාපයක් මැතිවරණ වේදිකාවේදී කිව්වා අපිත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා කියලා. මිනිස්සු කල්පනා කරා අගමැතිකමේ ඉඳපු ජෝන් කොතලාවල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළේ නැහැ. ඒ නිසා එයා මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවයි කියලා කියන එක පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවට ආපු නැති අගමැතිකම දරපු නැති SWRD බණ්ඩාරනායක මහත්තයා කියපේක මිනිස්සු විශ්වාස කරා. අපේ රටේ හැමදාම උනේ එහෙම අලුතෙන් එක්කෙනෙක් ආවම අපි හිතනවා එයා අලුත් දෙයක් කරයි කියලා. අපි ඡන්දෙ දෙන්න. බැලුවාම ඉතින් කරන අලුත් දෙයක්වත් නැහැ. හරිනේ? එතකොට මහජන එක්සත් පෙරමුණේ SWRD බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා කිව්වා. ජෝන් කොතලාවලත් කිව්වා. හැබැයි මිනිස්සු වැඩිපුර විශ්වාස කරේ අලුතෙන් ආපු SWRD බණ්ඩාරනායක මහත්මයා කියපු කතන්දරය. ඒක බලන්න ඊළඟ ප්‍රශ්න උත්තරේ වෙන්නේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. හරිනේ? 42 වෙනි ප්‍රශ්නේ 1956 මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණට වැඩි සහයක් දැමූ පංචමහා බලවේග මේ මහජන එක්සත් පෙරමුණ වටා ඒකරාශී වෙච්ච රටේ ප්‍රධාන බලවේග පහයි. සංඝ වෙදගුරු ගොවිකම්කරු. සංඝ වෙදගුරු ගොවිකම්කරු කියන බලවේග. එතන ලියා ගන්න සංඝ වෙද ගුරු ඒ කියන්නේ ගුරුවරු කියන එක සංඝයා වහන්සේලා වෛද්‍යවරු ගුරුවරු සංඝ වෙද ගුරු ගොවි කම්කරු ගොවියෝ කම්කරු සංඝ වෙද ගුරු ගොවි කම්කරු හරිනේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේග තමයි මහජන එක්සත් පෙරමුණ වටා ඒක රාශිය වුනේ. හරිනේ ළමයි අපි මේ පන්තිය කරගෙන යනකොට දැන් මම අපි විවිධ තැන්වල කරපු පන්තිය දැන් මම උඩුගම පන්තිය තමයි මෙතන මේ වෙලාවේ ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන කතා කරගෙන යන්නේ නේ. එතකොට අපේ ගාල්ලේ පන්තියේ ළමයි සම්බන්ධ වෙන ප්‍රමාණයත් අපිට හිතා ගන්නවත් බැරි වුණා. මොකද සම්බන්ධයක් තිබුණෙම නෑ මගේ ළමයි. කීප දෙනෙක් එකතු කරගත්තා. එතකොට යක්කල මුලේ ළමයි ටිකට මම මේ පාඩම මුලින් ඉඳලා කතා කරන් අවිල ප්‍රශ්න 7ක් කතා කරලා නතර කරලා තියෙන නිසා එක එක ළමයි දැන් තව අපි පොඩි කණ්ඩායම් පන්ති කරපුවා තියෙන ඒ සමහරව මේ පාඩම ඉවර කරලා තියෙන්නේ. ඒ නිසා සමහර අය පාඩම ඉවර වෙලා තියෙනවා සමහර අයගේ මැදින් ඉවර වෙලා තියෙනවා එක එක තැන් වලින් නේද? තමයි මේ පාඩම ඉවර කරලා ඉවර වෙලා නේද? ඕගොල්ලන් ඔය දුගම ළමයි හැර අනෙක් ළමයි ටික මේ පාඩමට උත්තර ටික ලියලා ඕගොල්ලන්ගේ කණ්ඩායමට ලැබෙන්න සලස්වන්න. එතකොට බලා ගන්න අඩුපාඩු හදා ගන්න පුළුවන් නේ? හරි. යන ඊළඟ ප්‍රශ්නෙට මොකද ළමයි ඉක්මනට ඉවර කරගන්න මේ පාඩම මොකද දැන් අපි මේ සතියෙන් පස්සේ එන්නේ ජනවාරි පෙබරවාරි සති 8යි ඊට පස්සේ විභාග නේ එතන සූදානම් වෙන්න ඉක්මනට මේක ඉවර කරගන්න ඕන බලන්න 1956 මැතිවරණයෙන් ජයගත් දේශපාලන පක්ෂය නම් කරන්න 1956 මැතිවරණයෙන් ජයගත් දේශපාලන පක්ෂය මහජන එක්සත් පෙරමුණ ලියන්න මහජන එක්සත් පෙරමුණ මහජන එක්සත් පෙරමුණ එතනම ලියන්න
මහජන එක්සත් පෙරමුණේ නායකයා වූ මහජන එක්සත් පෙරමුණේ නායකයා වූ මහජන එක්සත් පෙරමුණේ නායකයා වූ SWRD බණ්ඩාරනායක අගමැති ධූරයට පත්විය. අගමැති ධූරයට පත්විය. SWRD බණ්ඩාරනායක අගමැති ධූරයට පත්විය. ළමයි ඊට පස්සේ එකම ප්‍රශ්නේ තියෙන්නේ 44ත් 45ත් එකම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් 44 තියෙන්නේ SWRD බණ්ඩාරනායක මහතාගේ දේශපාලන සමයේ හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ මොනවද කියලා. අයි 45 තියෙන්නේ අගමැති බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේ හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ මොනවද කියලා. දෙකම එක ප්‍රශ්නේ. අපි 44 ප්‍රශ්නේ අතෑරලා 45ට එනවා. හරිද? 45 වෙනි ප්‍රශ්නේ. අපි ඒතර අහන්නේ දැන් බණ්ඩාරනායක මහත්මයාගේ ආණ්ඩුව සිදු කරපු ප්‍රතිසංස්කරණ මොනවද? අපි මෙතන ලිව්වනේ අර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා, ආරක්ෂක සහ බාහිර සම්බන්ධතා ගිවිසුම අත්සන් කළා, බස් සහ වරාය ජනසතු කළා නේ? නොමැති ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඒවතයි බණ්ඩාරනායක මහත්මයාගේ ප්‍රතිසංස්කරණ අපි ලියාගමු. පෙළ පොතේ 89 වෙනි පිටුවේ තියෙනවා. ලියනවා එක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. දෙක. බ්‍රිතාන්‍ය සමග ඇති කරගෙන තිබූ ආරක්ෂක හා බ්‍රිතාන්‍ය සමග ඇති කරගෙන තිබූ ආරක්ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් අහෝසි කිරීම. ආරක්ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම් අහෝසි කිරීම. තුන. බලකඳවුරු වලට සම්බන්ධ නොවී මධ්‍යස්ථ නැත්නම් නොබැඳී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම. හතර. වරාය හා බස් ජනසතු කිරීම. වරාය හා බස් ජනසතු කිරීම. වරාය හා බස් ජනසතු කිරීම. ඊළඟ දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය දියුණු කිරීම. දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය දියුණු කිරීම. ඊළඟ කාරණේ විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම. විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම. අපි ඒක තුන්වෙනි පාඩමේදී කතා කරලා තියෙනවානේ මේ ওই
විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් පිළිබඳව නේ පරම ධම්මචේතිය පිරිවෙනයි විද්‍යෝදය පිරිවෙනයි විද්‍යාලංකාර පිරිවෙනයි හරිද ඒ පිරිවෙන් දෙකක් විශ්වවිද්‍යාල බවට පත් කරන්නේ බණ්ඩාරනායක මහත්මයා මේ පාඩමේ අන්තිමේ තියෙනවා හරි එතකොට අපි සෝල්බරි ව්‍යවස්ථා මතක තියාගන්න ඕන ළමයි අපි මේ හැම මැතිවරණයක්ම තියන්නේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ එතකොට සෝල්බරි ව්‍යවස්ථාව හඳුන්වලා දෙන 1947 නිදහසට පෙර පළවෙනි මැතිවරණ 1947 තිබ්බා දෙවෙනි එක 1952 තුන්වෙනි එක 1956 දැන් අගමැතිකමටපත් වුණා ගාල්ලේ විජයානන්ද දහනායක බණ්ඩාරනායක මහත්මයා මිය ගියාට පස්සේ මේ අපි මේ ඊට පස්සේ දැන් 56 ඉඳලා 1961 වෙනකන් බලය දුන්නේ. ඒතර මැදදි තමයි 59 තමයි බණ්ඩාරනායක මහත්මයා මිය ගියේ. ඒතර 59 ඉඳලා 61 වෙනකන් අගමැතිකම දරන්න අවස්ථාව තිබුණා. ගාල්ලේ විජයානන්ද දහනායකට. නමුත් ඔහුගේ පාලනයත් අසාර්ථක වීම නිසා අපිට ඊළඟ පාර්ලිමේන්තුව නියමිත කාලෙට පෙර විසුරුවන්න වෙනවා. ඒ අනුව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය 1960 මාර්තු මාසේ පවත්වනවා. ඒක පෙළපොතේ දැන් දීලා නැහැ අපි 9 දී කතා කරලා තියෙනවා. 1960 මාර්තු මාසේ පවත්වපු මැතිවරණයෙන් එජාපය දිනුවා. එක්සත් ජාතික පක්ෂය දිනුවා. එවකට එජාප නායකත්වයේ දැරුවේ ඩී.එස්. සේනානායකගේ පුතා ඩඩ්ලි සේනානායක. හරිද? 1960 මාර්තු මාසේ මැතිවරණයෙන් නැවත එක්සත් ජාතික පක්ෂය දිනනවා. ඩඩ්ලි සේනානායක අගමැතිකමට පත් වෙනවා. දැන් මේ ඩඩ්ලි අගමැති වෙන්නේ කීවෙනි වතාවටද? තුන්වෙනි වතාවට. මම කො ඩඩ්ලි අවාසනාවක්. අගමැති වෙන්න පුළුවන් ඉන්න බෑ. තාත්තා මැරිලා අගමැති වුණා පොඩි දවසයි. 52 මැතිවරණයෙන් අගමැති වුණා 53 හරතාලෙන් ඉල්ලලා අස් වුණා. ආයි 60 මාර්තු වල එජාපේ දිනලා ඩඩ්ලි සේනානායක අගමැති වෙන තුන්වෙනි වතාවට. හැබැයි ඩඩ්ලි සේනානායකට අගමැතිකම දරන්න උනේ මාසයක් විතර ඉතාම කුඩා කෙටි කාලයක්. ඉතාම කෙටි කාලයක් තුලදී මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙන ඩඩ්ලිට අගමැතිකම ලැබුණේ 60 ඉඳලා 65 වෙනකන් යන්න. නමුත් 1960ෙම නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා 1960 කියන වර්ෂය ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ වැදගත්. මොකද හේතුව එකම වර්ෂයේ පාර්ලිමේන්තු මහ මැතිවරණ දෙකක් තියෙනවා. එකම වර්ෂයේ පාර්ලිමේන්තු මහ මැතිවරණ දෙකක්. ඊළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය තියන්නේ 1960 ජූලි මාසයේ. ඒකට ඉදිරිපත් වෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පරණ විදිහට එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රීලනීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘවර SWRD බණ්ඩාරනායක මහත්මයා මිය ගිහිල්ලා. ඒතර බණ්ඩාරනායක මහත්මයාගේ නෝන තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. 1960 ජූලි මාසේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දුන්නේ SWRD බණ්ඩාරනායක මහත්මයාගේ නෝනා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. 60 ජූලි මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරනවා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරයට පත් වෙනවා. ඒක විශේෂයි. මොකද විශේෂත්වය සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි ලෝකේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය. අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමවේදය ඔස්සේ මුළු ලෝකෙම පළවෙනි වතාවට කාන්තාවක් අගමැති කෙනෙක් වුණා නම් ඒ ධූරය ලැබුණේ කාටද? සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒක බණ්ඩාරනායක මැතිණිය 1960 බලයට ඇවිල්ලා තමන්ගේ ස්වාමි පුරුෂයා SWRD බණ්ඩාරනායක මහත්මයාගේ අරගෙන ආපු ප්‍රතිපත්තිය ඉස්සරහට අරගෙන යමින් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවන්න කටයුතු කරා. ඒ වගේම දේශීය කර්මාන්ත දියුණු කරන්න කටයුතු කළා. ප්‍රදේශීය කෘෂිකර්මාන්තය දියුණු කරද්දී
මේ රටේ ගොවීන්ට ගොවිතැන් සඳහා ණය ආධාර ලබා ගැනීම සඳහා මහජන බැංකුව පිටුවන්න කටයුතු කරනවා බණ්ඩාරනායක මැතිනිය. ඒ වගේම බණ්ඩාරනායක මහත්මයාගේ අර ජනසතු ව්‍යාපාරය තවත් ඉස්සරහට අරගෙන යමින් මේ රටේ පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබුණේ ඒ පෞද්ගලික පාසල් රජයට පවරගෙන රජයේ පාසල් ප්‍රතිපත්ති ආරම්භ කරනවා බණ්ඩාරනායක මැතිනිය. බණ්ඩාරනායක මැතිනිය හොඳ වැඩසටහනක් කරගෙන ගියා 1960 ඉඳලා 1965 වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු සීපී ද සිල්වා ප්‍රමුඛ මන්ත්‍රීවරු 14 දෙනෙක් පොළොන්නරුවේ සීපී ද සිල්වාද ප්‍රමුඛ මන්ත්‍රීවරු 14 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයින් වෙලා විපක්ෂයට යාම නිසා 1965 දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ එනවා. 1 2 3 4 5 6 1965 පාර්ලිමේන්තු මැතිවරණය. ඒ මැතිවරණෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. එජාප නායකයා කවුද? ඩඩ්ලි සේනානායක අගමැති වෙනවා. ඩඩ්ලි ආයිත් අගමැති වෙනවා. අයියෝ ඩඩ්ලි නේද? ඩඩ්ලිට අගමැති වෙන්න පුළුවන් ඉන්න බෑ මං කලින් කිව්වනේ. මෙන්න 1965 ඩඩ්ලි අගමැති වුණේ 4 වෙනි වතාව. හැබැයි ඒ සැරේ නම් ඩඩ්ලි වසර 5ම රට පාලනය කළා. ඒ කියන්නේ 1965 ඉඳලා 1970 දක්වා. හැබැයි ඩඩ්ලි වසර 5ක් රට පාලනය කරලා ඉවරනකොට ඩඩ්ලිත් මිනිස්සුන්ට එපා වුණා. ඩඩ්ලිගේ පක්ෂයේත් මිනිස්සුන්ට එපා වුණා. එජාපයත් එපා වුණා. ඩඩ්ලිත් එපා වුණා මේ අවුරුදු 5 යනකොට. හරිද? ඊළඟට තමයි වැදගත් කාරණේ වෙන්නේ දැන් එජාපයේ මේ ආකාරයෙන් පිරිහිලා තියෙන බව තේරුම් ගත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා තවත් දේශපාලන ව්‍යාපාර කිහිපයක් එකතු කරගෙන සිරිමා බණ්ඩාරනායක මැතිනිය අලුත් දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනවා. ඒ තමයි සමගි පෙරමුණ. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාට සහ ලකුණ මිනිස්සුන්ට අමතක වෙන්න එක හේතුවක් තමයි මේ දේශපාලන පක්ෂය විටින් විට විවිධ බලවේග හරහා තමයි මැතිවරණයට එන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නමින් වඩා වෙනත් පක්ෂ එකතු කරන් හදපු සන්ධාන වලින් බලයට එන්නේ. ඒක සමගි පෙරමුණ. ඒකට සමගි පෙරමුණ හදලා සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1970 මැතිවරණ වේදිකාවට හොඳ මාතෘකාවක් ගියා. 1970 සමගි පෙරමුණ කියන දේශපාලන පක්ෂය මැතිවරණ වේදිකාවට ගෙනාවු මාතෘකාව තමයි දැනට රටේ ක්‍රියාත්මක වෙන කියන මම කියන්නේ 1970 වෙනකොට ඒ වෙනකොට රටේ ක්‍රියාත්මක වෙන සෝල්බරි ව්‍යවස්ථාව. මොකද මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ 47. මේ ව්‍යවස්ථාව යටතේ අපේ රටේ රාජ්‍ය නායිකාව ලෙස පිළිගන්නේ බ්‍රිතාන්‍ය රජින. බ්‍රිතාන්‍ය රජින තමයි ලංකාවේ නායිකාව මේ ව්‍යවස්ථාව යටතේ. මේ ව්‍යවස්ථාව යටතේ ලංකාවේ අධිකරණයෙන් නඩුවක් විභාග කළාට පස්සේ ඒ නඩුව නැවත අභියාචනා කිරීමේ බලය තියෙන බ්‍රිතාන්‍ය ප්‍රීවි කවුන්සලයට. ඒ කියන්නේ ලංකාවේ අධිකරණයේ නඩු තීන්දුවක් දුන්නාම ඒ නඩු තීන්දුව වෙනස් කරන්න පුළුවන් බ්‍රිතාන්‍යයට. නේ? එතකොට ලංකා 47 සෝල්බරි ව්‍යවස්ථාව අපේ රටේ දැන් මේ 65 වෙද්දිත් ක්‍රියාත්මක වෙන මේ ව්‍යවස්ථාව. එතකොට 1965 වෙනකොට අපේ රටේ රාජ්‍ය නායකව බ්‍රිතාන්‍ය රජය. ලංකාවට පූර්ණ නිදහස ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා සමගි පෙරමුණ ආණ්ඩුව කිව්වා අපි බලයට ආවොත් මේ බ්‍රිතාන්‍යයත් එක්ක තියෙන බැඳීම් සියල්ල අහෝසි කරලා, ඒ කියන්නේ මේ සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි කරලා බ්‍රිතාන්‍ය සමග තියෙන බැඳීම් සියල්ල අයින් කරලා අපේ රටට පූර්ණ නිදහස ලබා දෙනවයි කියලා. හරිද? 1970 පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ සමගි පෙරමුණ ප්‍රකාශ කළේ ඒගොල්ලෝ දිනුවොත් බණ්ඩාරනායක මැතිනිය දිනුවොත් සෝල්බරි ව්‍යවස්ථාව අයින් කරලා බ්‍රිතාන්‍ය රජය සමග තියෙන බැඳීම් සියල්ල අහෝසි කරලා
ලංකාවට පූර්ණ නිදහස ලබා දෙනවයි කියන. ඒ නිසා එදා අපේ රටේ ඉඳපු ගොඩක් ජනතාව පූර්ණ නිදහස ලබා දීමට තියෙන ලබා ගැනීමට කැමැත්ත නිසා සමගි පෙරමුණ වටා ඒක රාශී වුණා. 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි පෙරමුණ 3න් 2ක බලයක් ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. මේ දවස් ළමයින්ට වචන හුරුනේ 3න් 2 බලය නේද? 3න් 2 බලයකින් තමයි සමගි පෙරමුණ බලයටපත් වෙන්නේ. ඒ අනුව සමගි පෙරමුණේ නායිකාව සිරිමා බණ්ඩාරනායක මැතිණිය දෙවෙනි වතාවට මේ රටේ අගමැති ධූරයටපත් වෙනවා. දෙවෙනි වතාවට. ඒතර මැතිණිය දෙවෙනි වරට අගමැති ධූරයටපත් වෙලා තමන් මැතිවරණ වේදිකාවේදී කියපු මැතිවරණ පොරොන්දුව අනුව සෝල්බරි ව්‍යවස්ථාව අයින් කරලා බ්‍රිතාන්‍ය සමග තිබුණු සියලු බැඳීම් අහෝසි කරලා අපේ රටට පූර්ණ නිදහස හිමි රටක් බවට පත් කරනවා. ඒ අනුව සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පාලනය යටතේ 1972 දී අපේ රටට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. 1972 මැයි මාසේ 22 වෙනිදා මැයි 22 ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන මතක තියාගන්න ඕනේ. අපිට නිදහස ලැබෙන්නේ 1948 48න් පස්සේ ලංකාවට හඳුන්වා දීපු පළවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. දැන් කෝල්බ්රුක්, ක්‍රූමැකලම්, මැනින් ඩෙවොන්ෂෙයර්, ඩොනමෝර්, සෝල්බරි ඔක්කොම නිදහසට කලින් නිදහසෙන් පස්සේ අපේ රටට හඳුන්වා දෙන පළවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 72 ව්‍යවස්ථාවකට කියනවා 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව යටතේ අපිට ලැබුණු ප්‍රධාන දේ තමයි බ්‍රිතාන්‍ය සමග තිබුණු සියලු බැඳීම් අහෝසි කරලා අපේ රටට පූර්ණ නිදහස ලැබීම. හරිද? අගල් ලියාගමු. ඒකට මේ ටික ළමයි මේ මැතිවරණ ගැන පෙළපොතේ අපි දක්වලා නැහැ. මම සාකච්ඡා කරා ඕගොල්ලන්ට ඒ විභාගයට අහන එකකුත් නැහැ. බලන්න 1970 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂය නම් කරන්න සමගි පෙරමුණ. 70 මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ සමගි පෙරමුණ. එතන ලියන්න සමගි පෙරමුණේ නායිකාව වූ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරයට පත්විය. හැබැයි අගමැති වෙන්නේ දෙවෙනි වතාවට. ඒක මතක තියාගන්න. ඒ අගමැති වෙන්නේ දෙවෙනි වතාවට. ඊට පස්සේ ළමයි අපෙන් 48 අහන්නේ 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ. ඔගොල්ලන්ගේ 90 වෙනි පිටුවට ගියාම එතන 90 වෙනි පිටුවේ පටන් ගන්නකොටම තියෙන්නේ 72 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ. නේ. ඉතල බලන්නකො ලියන්න කලින් මොකද්ද මුලින්ම තියෙන්නේ ලංකාව කියලා හඳුන්වපු අපේ රට 1972 මැයි මාසේ 22 වෙනිදායින් පස්සේ එනම් මේ ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ රට හඳුන්වන්නේ ශ්‍රී ලංකාව කියලා. එතෙක් ලංකාව යනුවෙන් හැඳින්වූ අපේ රට ශ්‍රී ලංකාව කියලා හඳුන්වන්න ගන්නේ 1972 ව්‍යවස්ථාවේ ලක්ෂණයක්. ඒ වගේම තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමග පැවති ව්‍යවස්ථානුකූල බැඳීම් සියල්ල අහෝසි කරා. අපි සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි කරනකොට බ්‍රිතාන්‍ය රැජින ලංකාවේ රාජ්‍ය නායිකාව වශයෙන් තිබුණු බැඳීම් අයින් වෙලා ගියා. අපි සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි කරනකොට බ්‍රිතාන්‍ය රැජිනගේ නියෝජිතයා වශයෙන් මෙරට ක්‍රියාත්මක වෙච්ච අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි වෙලා ගියා. හැදිලි. ඊට බලන්න ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම. දැන් අපි අර ඇමරිකානු විප්ලවයේ පාඩමේදී කතා කළා ලෝකේ පළවෙනි වතාවට
ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මතකනේ? මේ වගේ ව්‍යවස්ථාවක් මුලින්ම ගේන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. හැබැයි ඇමරිකා එක්සත් ජනපදය හඳුන්වා දුන්නේ සංධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. හරිද? ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකේ පළවෙනි වතාවට ලිඛිත ව්‍යවස්ථාවක් පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ ගෙනාවේ සංධීය ආණ්ඩුක ව්‍යවස්ථාවක්. ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව යටතේ මධ්‍යම රජයක් සහ ප්‍රාන්ත රාජ්‍ය තියෙනවා. හැබැයි ලංකාවේ 72 ව්‍යවස්ථාව යටතේ තනි මධ්‍යම රජයක් විතරයි තියෙන්නේ. ප්‍රාන්ත රාජ්‍ය නැහැ. ඒ නිසා 72 ව්‍යවස්ථාව යටතේ ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කරනවා. ඒ වගේම තමයි ජනතාවට මූලික අයිතිවාසිකම් ලබා දෙනවා. ජනතාවට මූලික අයිතිවාසිකම් ලබා දෙනවා. හරි. ජනතාවට මූලිකයි. මොකද මීට කලින් ක්‍රියාත්මක වෙච්ච කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික අයිතිවාසිකම් තිබුණේ නැහැ. කෝල්බ්රුක්, කූමැකලම්, මැනින් ඩෙවොන්ෂෙයර්, ඩොනමෝර්, සෝල්බරි මේ කිසිම ආණ්ඩුක්‍රමයක මූලික අයිතිවාසිකම් තිබුණේ නැහැ. මූලික අයිතිවාසිකම් මුලින්ම ඇතුළත් කරන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. හරිද? අපිට තියෙනවා සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස නේ. මේ වගේ අපිට හිමි වෙන මූලික අයිතිවාසිකම් මොනවද කියන කාරණේ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙන්නේ 1972. හරි. ටක් ගාලා ලියා ගන්න 72 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ 1 එතෙක් ලංකාව යනුවෙන් හැඳින්වූ එතෙක් ලංකාව යනුවෙන් හැඳින්වූ අපේ රට ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින්වීම ශ්‍රී ලංකාව යනුවෙන් හැඳින්වීම දෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමග පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමග පැවති විවස්ථානුකූල බැඳීම් අවසන් කිරීම. විවස්ථානුකූල බැඳීම් අවසන් කිරීම. තුන ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම. ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව පිළිගැනීම. හතර ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම. අපි 49 වෙනි ප්‍රශ්නේ 49 අහනවා 1972 විවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් සඳහා උදාහරණ දක්වන්න. නේ? ඔයගොල්ලන්ගේ පෙළ පොතේ 90 වෙනි පිටුවේ ඔය මූලික අයිතිවාසිකම් කියලා කොටුවක් තියෙන බලන්න එතන ගිහිල්ලා එතන තියෙනවා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තියේ මූලික අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස් සඳහන් වේ. ඒතර මේක මතක තියාගන්න ඕන. ලියලා තියාගත්ත ප්‍රශ්නයක් නෑ. 72 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් තියෙන්නේ 18 වන වගන්තියේ. හරිද? ඒතර මේ 18 වෙනි වගන්තියේ තියෙන මූලික අයිතිවාසිකම් කිහිපයක්. ඔය මුලින් තියෙනවා නීතිය පසඳලීම ක්‍රියාත්මක කිරීම හා නීතිය රැකවරණේ සර්ව සාධාරණ විය යුතුය නේ. නීතිය හැමෝටම එක සමාන වෙන්න ඕන කියලා කියන්නේ. ඒ වගේ කාරණයක් ඔයගොල්ලෝ මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා පහත තියෙන ඉතල ලේසි ඒවා නේද? මෙතන තියෙනවා නීතියට අනුකූලව මිස පුජ්‍යලයකුගේ ප්‍රාණයට නිදහසට හෝ සුරක්ෂිත භාවයට හානි නොකළ යුතුයි.
මොන බරපතල කාරණා දැන් ඔය මෑත කාලේ සිදුවීමේ ගලපලා බලන්න නේද? නීතියට අනුකූලව මිස පුජ්‍යලයකුගේ ප්‍රාණයට නිදහසට හෝ සුරක්ෂිතභාවයට හානි නොකළ යුතුයි. නේ? මිනිහෙක් මරනවා නම් මරන්න වෙන්නේත් නීතියට අනුකූලව. නේ? සෑම පුරවැසියෙකුටම සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, ආගමික නිදහස තියෙන්නට ඕන. ඒ වගේම කියනවා පුරවැසියන්ට සාමකාමීව රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබේ. හොඳයි. අපි ලියාගමු 72 ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් කිහිපයක්. මේ මූලික අයිතිවාසිකම් තියෙන්නේ 72 ව්‍යවස්ථාවේ 18 වෙනි වගන්තියේ. මතක තියාගන්න. ලියාගන්න. සාමකාමීව රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබීම. සාමකාමීව රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබීම. දෙක. සෑම පුරවැසියෙකුටම සිතීමේ නිදහසට, හෘද සාක්ෂියේ නිදහසට, ආගමික නිදහසට අයිතිය තිබේ. ආගමික නිදහසට අයිතිය තිබේ. තුන. නීතියට අනුකූලව මිස පුජ්‍යලයකුගේ ප්‍රාණයට නිදහසට හෝ සුරක්ෂිතභාවයට හානි නොකළ යුතුය. හරිනේ? අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ළමයි. දැන් ළමයි අපි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කතා කරගෙන එනකොට මේ හැම ව්‍යවස්ථාවකම දැන් අපි ගත්තාම 1833 කෝල්බ්රුක් නේ. ඒතර කෝල්බ්රුක් එකේ යටතේ තිබුණ ආයතන දෙකක්. ව්‍යවස්ථාදායකයයි විදායකයයි. හරිනේ? ව්‍යවස්ථාදායකේ විදායකේ. තර මෙතනින් තමයි නීති සම්පාදනය. මෙතනින් නීති ක්‍රියාත්මක කිරීම. ආයතන දෙකයි. ඊළඟ ආණ්ඩු ක්‍රම 1910 ක්‍රූමැකලන්. තර මෙතන ව්‍යවස්ථාදායකේ මේ කෝල්බ්රුක් ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකේ සමාජිකයෝ හිටියේ 15යි. නිලලත් 9යි නොලත් 6යි. ක්‍රූ මැකලම් ආණ්ඩු ක්‍රමේ ක්‍රූ මැකලම් එකෙත් ව්‍යවස්ථාදායකය විදායකය ආයතන දෙකයි. එතෙන්දි ව්‍යවස්ථාදායකය 21යි සමාජිකයෝ. ඊට පස්සේ 1920 මැනින් ආයතන දෙකයි ව්‍යවස්ථාදායකය විදායකය. එතන සමාජිකයෝ 37යි ව්‍යවස්ථාදායකය. ඊට පස්සේ 1924 මැනින් ඩෙවොන්ෂයර් ආයතන දෙකයි ව්‍යවස්ථාදායකය විදායකය 49යි.
මේ විශේෂ ලක්ෂණ තිබුණ මතක නේවා දැන් කතා කරන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ විවස්ථා දායකය හැඳින්නුවේ අත තියාගන්න තැනක් එතන ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය තුල විවස්ථා දායකය හඳුනගෙන නීති සම්පාදනය කළ ආයතනය හැඳින්නුවේ විවස්ථා දායකය කියලා නෙමෙයි රාජ්‍ය මන්ත්‍රණ සභාව. රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රමයට නීති සම්පාදනය කරන්නේ. ඒකේ සමාජිකයෝ 61යි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ විධායක කටයුතු මෙහෙයවන්න තිබුණා අමාත්‍ය මණ්ඩලයක්. අමාත්‍ය මණ්ඩලයක් ඒක 10 දෙනෙක්ගෙන් සමන්විත වුණා. අර විධායක කාරක සභා 7 සභාපතිවරු 7 දෙනයි රාජ්‍ය නිලධාරීන් 3 දෙනයි තමයි ඇමති මණ්ඩලය. මේ ඇමති මණ්ඩලය තමයි විධායකය රාජ්‍ය මන්ත්‍රණ සභාව තමයි ව්‍යවස්ථාදායකය. 1947 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නීති සම්පාදනය කළ ව්‍යවස්ථාදායකය අපි හඳුන්වන්නේ පාර්ලිමේන්තුව කියලා. ඒක ද්විමණ්ඩලයි. මහජන මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව කියන මන්ත්‍රී මණ්ඩල දෙකයි. මේකෙන් තමයි නීති සම්පාදනය කරන්නේ. මේක තමයි ව්‍යවස්ථාදායකය. සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුල මේ ව්‍යවස්ථාදායකයෙන් පාර්ලිමේන්තුවෙන් හදන නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණේ ආයතනය තමයි කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලය. ඒක තමයි විධායකය. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ විධායකය කැබිනට් මණ්ඩලය. ඒ කියන්නේ ඇමති මණ්ඩලය කියන්නේ. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව. හොඳයි. දැන් ඊළඟ එකනේ අපි ආවේ දැන් 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ප්‍රථම ජනරජ ආණ්ඩු ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාව යටතේ නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකය හැඳින්නුවේ ජාතික රාජ්‍ය සභාව කියලා. හැදිලි 72 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව කියලා. විධායකය හඳුන්වන්නේ කැබිනට් මණ්ඩලය කියලා. එතකොට සෝල්බරි ව්‍යවස්ථාවෙයි 72 ව්‍යවස්ථාවේ සමාන ලක්ෂණයක් තියෙන මොකද්ද? මේ ව්‍යවස්ථා දෙකේම විධායකය හඳුන්වන්නේ කැබිනට් මණ්ඩලය. මේ ව්‍යවස්ථා දෙකේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය වුණේ අගමැති. ඒක සමාන ලක්ෂණයක්. හරිද? හොඳයි. එතකොට 72 ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව කියලා. ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 168යි. 168යි. දැන් මෙතන 101යි 30යි. එහෙමනේ තිබුණේ. 72 ව්‍යවස්ථාවේ ජාතික රාජ්‍ය සභාව තමයි ව්‍යවස්ථාදායක. කියන්නේ ඒක තමයි පාර්ලිමේන්තුව. ඒක හිටිය മന്ത്രിවරු 168ක්. හරිද? දැන් 1970 බලයට ආවේ සමගි පෙරමුණනේ. සිරිමා බණ්ඩාරනායක මැතිණිය. එතුමිය තමයි 72 ව්‍යවස්ථාව ගෙනාවේ. එතුමිය 70 බලයට එන්නේ සෝල්බරි ව්‍යවස්ථාවේ. සෝල්බරි ව්‍යවස්ථාව තුල පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5යි. ඒතර සෝල්බරි ව්‍යවස්ථාවෙන් නම් මැතිණිය 70 ජයග්‍රහණය කළේ මැතිණියගේ දූර කාලය ඉවර වෙන්න ඕන 1975යි. හැබැයි මැතිණිය කිව්වා නෑ. මැතිණිය කිව්වා මම සෝල්බරි ව්‍යවස්ථාවෙන් බලයට ආවට දැන් රටේ තියෙන්නේ මොකද්ද 72 ව්‍යවස්ථාව. එහෙම ව්‍යවස්ථා පෙරලියක් සිද්ධ කරලා මැතිණිය බලයේ රැඳෙන 1970 ඉඳලා 1977 වෙනකම්. හරිද? ඒතර මැතිණියගේ රාජ්‍ය පාලන කාලෙදී මේ රටේ දේශීය කර්මාන්ත දේශීය කෘෂි කර්මාන්තය දියුණු කිරීමේ දේශීය ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මැතිණියගේ පාලන සමය 70 77 කාලේ
අපේ රටට විදේශ වලින් භාණ්ඩ ආනයනය සීමා කළා. හරිද? එතකොට අපේ රටේ විවිධ භාණ්ඩවල විශාල හිඟයක් ඇති වුණා. මිනිස්සුන්ට ඒක දරා ගන්න බැරි වුණා. ඒ නිසා 1970 77 කාලේ පාලනය තුල මැතිනිය ජනතා අප්‍රසාදයට ලක් වෙනවා. මැතිනි ඉතාම හොඳ දේවල් කළා. නේ? මේ ව්‍යවස්ථාවේ ලංකාවට පූර්ණ නිදහස ගෙන ආවා. නේද? නමුත් මේ 70 77 කාලේ දේශීය ආර්ථිකය ගොඩනගන්න ගිහිල්ලා විදේශ භාණ්ඩ ආනයනය සීමා කරලා රට තුල භාණ්ඩ හිඟයක් ඇති වෙච්ච නිසා ජනතාව තුල මැතිනි අප්‍රසාදයට පත් වුණා. ඒකම ළමයින්ට කියන්න 70 මැතිවරණයෙන් සමගි පෙරමුණ දිනල එජාප පැරදුනාට පස්සේ පරාජය දරා ගන්න බැරි වෙච්ච එජාප නායක ඩඩ්ලි සේනානායක මිය ගියා. ඒතර ඩඩ්ලි මිය ගියාට පස්සේ 1970 පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙ වුණේ ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන අපේ රටේ ඉඳපු ඉතා පරිණත දේශපාලනඥයෙක්. 1977 ඊළඟ මැතිවරණ තියෙනවා. අපි අර කලින් මැතිවරණ පිළිවෙලක් ආවනේ. ඒතර 77 මැතිවරණයෙන් එතකොට ඒ කාලේ තියෙන ජාතික රාජ්‍ය සභාව මන්ත්‍රී දුර 168යි. 1977 මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒතර එජාපේ නායකයෙ වුණේ ජේ.ආර්. ජයවර්ධන. එදා ජේ.ආර්. දැන් ජී.ආර්. නේ ගෝඨාභය රාජපක්ෂ අද ඉන්නේ එයා ජී.ආර්. මෙයා ජේ.ආර්. ජේ.ආර්. ජයවර්ධන. ඒතර 77 මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරනවා ජේ.ආර්. ජයවර්ධන 72 ව්‍යවස්ථාව යටතේ අගමැතිකමට පත් වෙනවා. හරි. ඒතර මේ මැතිවරණ ප්‍රතිඵලය 1977 මැතිවරණයේදී ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී ධූර 168න් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 140ක් දිනා ගන්න. 168න් 140ක්. එක්සත් ජාතික පක්ෂයේ සමස්ත මන්ත්‍රී ධූර 168න් 140ක් දිනා ගනිද්දී විපක්ෂයට ඉතුරු වෙන්නේ මන්ත්‍රී ආසන 28යි. ඒ මන්ත්‍රී ආසන 28න් මේ මන්ත්‍රී ආසන 28න් මන්ත්‍රී ආසන 18ක් දිනා ගන්නේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ. 168න් 18යි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ. මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුණු පරාජයකට ලක් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන්නේ 168න් මන්ත්‍රී ධූර 8යි. කම්කරු පක්ෂයට 168න් මන්ත්‍රී ධූර 1යි. 168න් ස්වාධීන අපේක්ෂකව එක්කෙනයි. ස්වාධීන 1යි. කම්කරු පක්ෂ එක්කෙනයි. ශ්‍රීලනිප 8යි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් 18යි. එක්සත් ජාතික පක්ෂයෙන් 140යි. සමස්ත ප්‍රමාණය 168යි. ඒ අනුව 77 එජාපය ලබනවා 6න් 5ක බලයක්. පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයක්. අති විශිෂ්ට ජයග්‍රහණයක් විශාල ජනවරමක් ලබන ජේ.ආර්. ජයවර්ධන 72 ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා අගමැති ජේ.ආර්. ජනාධිපති වෙනවා. ඊට පස්සේ තමන්ගේ අසීමිත බලය පාවිච්චි කරපු ජේ.ආර්. ජයවර්ධන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයින් කරලා තමන්ට ලැබුණු බලය ප්‍රකාරව ජේ.ආර්. ජයවර්ධන විසින් අලුත් ව්‍යවස්ථාවක් ලංකාවට 1978 ගේනවා. අපි ඒකට කියනවා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේක තමයි දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ජේ.ආර්. ජයවර්ධන ජාපය. අද වෙනකොට මේ ව්‍යවස්ථාවට ගොඩාක් වයසයි. මේ ව්‍යවස්ථාව මේ වෙනකොට 20 වතාවක් මොනව කරලා තියෙනවද? සංශෝධනය කරලා තියෙනවා. අවසන් වතාවට මේ පහුගිය කාලෙකල 20 වෙනි සංශෝධනය. හරිනේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒව අලුත් කාරණා. සමහර ඒවා පෙරපතට සම්බන්ධ වෙලත් නැහැ. ඒක ඔයගොල්ලෝ සාමාන්‍ය දැනීමේදී එකතු කර ගන්න ඕනේ. බලමු. 1972 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් ජනාධිපති ධූරය පිළිබඳ කරුණු 4ක් ලියන්න කියලා කියනවා ළමයි. අපි ලියාගමු. එක
අගමැතිවරයා විසින් ඔයගොල්ලන්ගේ පෙළපොතේ 90 වෙනි පිටුවේ තියෙනවා විලියම් ගොපොල්ලව ඉන්න තැන. අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා පත් කරනු ලැබේ. අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා පත් කරනු ලැබේ. දෙක ජනාධිපතිවරයා නාමික ජනාධිපතිවරයා නාමික විධායකය විය. ජනාධිපතිවරයා නාමික විධායකය විය. තුන ප්‍රථම නාමික විධායක ජනාධිපති ප්‍රථම නාමික විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ළමයි ප්‍රථම නාමික විධායක ජනාධිපති විලියම් ගොපල්ලවය. ප්‍රථම නාමික විධායක ජනාධිපති විලියම් ගොපල්ලවය. විලියම් ගොපල්ලවය. ඊළඟ අග්‍රාණ්ඩුකාර ධූරය අහෝසි කොට නාමික ජනාධිපති ධූරය හඳුන්වා දෙන ලදී. නාමික ජනාධිපති ධූරය හඳුන්වා දෙන ලදී. ලංකාවේ නාමික විධායක ජනාධිපතිවරු එක්කෙනයි. නාමික විධායක ජනාධිපතිවරු එක්කෙනයි විලියම් ගොපල්ලව. අනෙක් සියලුම කට්ටිය විධායක ජනාධිපතිවරු ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ. මේ රටේ බිහි වෙච්ච 78 ව්‍යවස්ථාව යටතේ බලයට පත්වෙච්ච විධායක ජනාධිපතිවරු. 72 ව්‍යවස්ථාව යටතේ පත් වෙන්නේ නාම මාත්‍ර විධායක ජනාධිපතිවරයෙක්. නාම මාත්‍ර විධායක ජනාධිපතිවරු එක්කෙනයි අපේ රටේ බිහි වෙලා තියෙන්නේ. ඒ විලියම් ගොපල්ල. ඔහු ඊට කලින් අග්‍රාණ්ඩුකාර ධුරයේ හිටියේ. අග්‍රාණ්ඩුකාරවරයා තමයි ව්‍යවස්ථාවට අනුව නාමික විධායක ජනාධිපති වෙන්නේ. හරි. 1951 1972 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා දායකය හැඳින්වුවේ කෙසේද? 72 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා දායකය හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව. යාගන්න 72 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා දායකය හඳුන්වන්නේ ජාතික රාජ්‍ය සභාව. ජාතික රාජ්‍ය සභාව. ජාතික රාජ්‍ය සභාව. එතන ළමයි ලියලා තියාගන්න. එහි සමාජික සංඛ්‍යාව 168කි. එහි සමාජික සංඛ්‍යාව 168කි. එතන ලියන්න, ඒකම ලියන්න. ශ්‍රී ලංකාව සඳහා නීති සම්පාදනය කිරීමේ ශ්‍රී ලංකාව සඳහා නීති සම්පාදනය කිරීමේ
පූර්ණ බලය පූර්ණ බලය පූර්ණ බලය මෙම ආයතනය සතු විය මෙම ආයතනය සතු විය 52 72 විවස්ථාව යටතේ විධායක කටයුතු පවරා තිබුණේ කාටද 72 විවස්ථාව යටතේ විධායක කටයුතු පවරලා තිබුණේ කැබිනට් මණ්ඩලයට හරිනේ 72 විවස්ථාව යටතේ විධායක කටයුතු පවරන්නේ කැබිනට් මණ්ඩලයට ඒකේ ප්‍රධානිය වුණේ අගමැතිවරයා ඉතින් ලියන්න කැබිනට් මණ්ඩලයට 52 72 විවස්ථාව යටතේ විධායක කටයුතු පැවරුනේ කාටද කැබිනට් මණ්ඩලයට එතන ලියන්න කැබිනට් මණ්ඩලයට ලියලා එහි ප්‍රධානියා අගමැතිවරයා විය එහි ප්‍රධානියා අගමැතිවරයා විය එහි ප්‍රධානියා අගමැතිවරයා විය අපිට පස්සේ යන ළමයි 1950 මේ 72 යටතේ බිහි වූ අධිකරණ කියන්නේ මේ 72 විවස්ථාව යටතේ ලංකාවේ අධිකරණ පිහිටවනවා. ඒතර 72 විවස්ථාව යටතේ ලංකාවේ යුක්තිය පසිඳලීම සඳහා ආරම්භ කළ අධිකරණ මොනවද කියලා බලා ගන්න ළමයි 72 විවස්ථාව යටතේ යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ කිහිපයක් ආරම්භ කරනවා එකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වගේම මහාධිකරණය 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ රටේ ඉහළම අධිකරණ උනේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය ඒ තමයි රටේ ඉහළම අධිකරණ දෙක ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය හැරුණාම අපේ රටේ ඊළඟට තිබුණා දිසා අධිකරණය එක් දිස්ත්‍රික්කවල සිවිල් නඩු විභාග කිරීම සඳහා තමයි දිසා අධිකරණය පිහිටුවන්නේ. ඒ වගේම අපරාධ නඩු විභාග කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය පිහිටෙව්වා. උට 72 විවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා මහාධිකරණය තියෙනවා. ඒ තමයි ලංකාවේ ඉහළම අධිකරණ දෙක. ඒ හැරුණාම දිසා අධිකරණය තියෙනවා. දිසා අධිකරණයෙන් තමයි ඒ දිස්ත්‍රික්කවල සිවිල් නඩු විභාග කරන්නේ. ඊළඟට මහේස්ත්‍රාත් අධිකරණය තියෙනවා. ඒකෙන් තමයි අපරාධ නඩු විභාග කරන්නේ. ඒ වගේම 72 විවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම විවස්ථාධිකරණයක් පිහිටුවනවා. ආණ්ඩුක්‍රම විවස්ථාධිකරණය. ඒ කියන්නේ මේ අපි කතා කරලා තියෙන ආණ්ඩුක්‍රම විවස්ථා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම විවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නැත්නම් විවස්ථාදායක සභාවට ගෙනෙන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් මතුවන ගැටලු මතුවෙන ප්‍රශ්න निराकरणය කර ගැනීම සඳහා තමයි ආණ්ඩුක්‍රම විවස්ථා අධිකරණයක් පිහිටුවලා තිබුණේ නේ. දැන් විවිධ අවස්ථාවල විවිධ ගැටලු මතුවෙනවා. දැන් පහුගිය කාලේ අපේ රටේ අගමැතිවරු දෙන්නෙක් හිටියා. එකම වෙලාවේ අගමැතිවරු දෙන්නෙක්. ඒතකොට ඒක විවස්ථාමය ප්‍රශ්නයක්. එතන අපි ජනතාව විදිහට කවුද හරි අගමැති කියලා පිළිගන්නේ. එතකොට ඒ වගේ වෙලාවකදී නම් අද ලංකාවේ කියන්නේ අද අපේ රටේ විවස්ථාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් ඒක විසඳ ගන්න අපි යන්න ඕනේ අද නම් ශ්‍රේෂ්ඨාධිකරණයට. 72 විවස්ථාවේදී නම් එවැනි විවස්ථාමය අර්බුද ගැටලු මතු වුණොත් ඒක විසඳා ගැනීමට අපි ආයුත්තේ ආණ්ඩුක්‍රම විවස්ථාධිකරණයට. දැන් මෙහෙම ලියාගමු. අධිකරණ නම් කරන් ඉහළින්ද පහළට ලියා ගන්න. මම රූල් අයින්ට කරලා ලියා ගන්න. එකකට කරලා ලියන්නේ ආ. ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය දෙක. ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය
එතන ශ්‍රේෂ්ඨාධිකරණයේ මහාධිකරණය කියලා ලියලා එතනින් මෙම ඉස්සරහට සංගල වරහණක් දාලා ලියලා තියාගන්න ඉස්සරහින් අධිකරණ පද්ධතියේ ප්‍රධාන ආයතන දෙක විය. අධිකරණ පද්ධතියේ ප්‍රධාන ආයතන දෙක විය. තුන්වෙනි එක ලියන දිසාධිකරණය. තුන්වෙනි එක දිසාධිකරණය. දිසාධිකරණ ඉස්සරහින් ලියන්න සිවිල් නඩු විසඳීමට සිවිල් නඩු විසඳීමේ බලය හිමි විය. සිවිල් නඩු විසඳන ලදී ඕන විදියක්. ඒ දිස්ත්‍රික්කවල සිවිල් නඩු විභාග කිරීමේ බලය තිබුණේ දිසාධිකරණයට. ඊළඟ අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය. එතන ඉස්සරහින් ලියන්න අපරාධ නඩු විනිශ්චය කිරීමේ බලය හිමි විය. අපරාධ නඩු විනිශ්චය කිරීමේ බලය හිමි විය. අපරාධ නඩු විනිශ්චය කිරීමේ බලය හිමි විය. ඊළඟ අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉස්සරහින් ලියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම. ළමයි 54 1977 මැතිවරණයෙන් ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී ධූර බෙදී ගිය ආකාර මම කතා කරා මන්ත්‍රී ධූර බෙදිලා ගිය විදිය 168 140යි 168න් 18යි 168න් 8යි 168න් 1යි 168න් 1යි අපි මෙහෙම ලියාගමු ඉස්සර වෙලා 1977 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ අතර ජේ.ආර්. ජයවර්ධන අගමැති ධූරයට පත්විය. ජේ.ආර්. ජයවර්ධන අගමැති ධූරයට පත්විය. මෙම මැතිවරණයේදී ජාතික රාජ්‍ය සභාවේ මේ මැතිවරණයේදී ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රී ධූර
140ක් 140ක් එජාපයටද එද එක්සත් ජාතික පක්ෂය කියන එජාපයටද මන්ත්‍රියාසන 18ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද මට වැරදුනා මන්ත්‍රී ආසන 18ක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙමෙයිනේ හදාගන්න මන්ත්‍රී ආසන 18ක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණටද මන්ත්‍රී ආසන 140ක් එජාපයටද මන්ත්‍රී ආසන 18ක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණටද මට වැරදුනා මන්ත්‍රී ආසන 18ක් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණටද මන්ත්‍රී ආසන 8ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද මන්ත්‍රී ආසන එකක් කම්කරු පක්ෂයටද එක් මන්ත්‍රී ආසනයක් සඳහා ස්වාධීන අපේක්ෂකයෙකුද පත්විය පනස් පස්වනි එක අපේ අහනවා 78 ආණ්ඩුක ව්‍යවස්ථාව හඳුන්වා දීමට ක්‍රියා කළේ කවුද? මෙන්න 78 ව්‍යවස්ථාව දෙවන ජනරජ හඳුන්වා දීමට ක්‍රියා කළේ මෙයා. මේක තමයි එජාපය, මෙයා තමයි ජේ.ආර්. ජයවර්ධන. ලියා ගන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමට ක්‍රියා කළේ කවුරුන්ද? ජේ.ආර්. ජයවර්ධන. තමයි ඊට පස්සේ අපෙන් අහනවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ නේ අපිට එකපාරටම පෙළපොත එක තැනින් අර 72 ව්‍යවස්ථාවේ වගේ මූලික ලක්ෂණ ටික එක තැනින් ගන්න නෑ අපි ලියාගමු 1978 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ හරිනේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ ලියාගන්න එකට එකක් මම ඉන්නේ 56 වෙනි ප්‍රශ්නේ 78 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ 1 විධායක ජනාධිපති ධූරයක් හඳුන්වා දීම විධායක ජනාධිපති ධූරය දෙක ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සමානුපාතික නියෝජන ක්‍රමය අඩම ඉස්සරහට දින සාකච්ඡා කරනවා මම සමානුපාතික නියෝජන ක්‍රමය කියන්නේ මොකක්ද කියලා සමානුපාතික නියෝජන ක්‍රමය ජනමත විචාරණ ක්‍රමය
ජනමත විචාරණ ක්‍රමය මෙලියන්නේ 78 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ ජනමත විචාරණ ක්‍රමය ඔම්බූඩ්ස්මන් ධූරය ඔම්බූඩ්ස්මන් ධූරය ඔම්බූඩ්ස්මන් ධූරය වරහන් ඇතුලේ පාර්ලිමේන්තු කොමසාරිස් ඔම්බූඩ්ස්මන් ධූරය වරහන් ඇතුලේ පාර්ලිමේන්තු කොමසාරිස් හරිනේ උට විධායක ජනාධිපති ධූරය ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සමානුපාතික නියෝජන ක්‍රමය ජනමත විචාරණ ක්‍රමය ඔම්බූඩ්ස්මන් ධූරය මේවා 78 ව්‍යවස්ථාවේ තිබෙන මූලික ලක්ෂණ 78 ව්‍යවස්ථාවේ තියෙන මූලික ලක්ෂණ අපි ඊට පස්සේ ඒවා එක එක කතා කරගෙන යන්නේ අපි එනවා 57 තහන්නේ විධායක ජනාධිපති දරය නෙමෙයි විධායක ජනාධිපති ධූරය හදා ගන්න ඕනේ එතන විධායක ජනාධිපති ධූරය පිළිබඳ කරුණු කිහිපයක් දක්වන්න. හරිද? ඉතින් දැනටමත් දන්නවා ඕගොල්ලෝ මේ විධායක ජනාධිපති ධූරය හඳුන්වලා දෙන්නේ මොන විවස්ථාවෙන්ද? විධායක ජනාධිපති ධූරය හඳුන්වලා දෙන්නේ 1978 ආණ්ඩුක ව්‍යවස්ථාව. එවනේ 1978 විවස්ථාවෙන් තමයි විධායක ජනාධිපති ධූරය හඳුන්වලා දෙන්නේ. ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරයා වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන. හරිද? එතකොට මේ විධායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකදී ජනතා ඡන්දයෙන් තේරීපත් වෙන්නේ. හරිද? විධායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකදී ජනතා ඡන්දයෙන් තේරීපත් වෙන්නේ. ලංකාවේ විධායක ජනාධිපතිවරය කියලා කියන්නේ රාජ්‍යයේ ප්‍රධානියා අපේ රටේ විධායක ජනාධිපතිතුමා කියලා කියන්නේ රාජ්‍යයේ ප්‍රධානියා විධායකයේ ප්‍රධානියා රජයේ ප්‍රධානියා විධායකයේ ප්‍රධානියා ආණ්ඩුවේ ප්‍රධානියා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා හරිද වර්තමාන වෙනකොට එයාගේ දූර කාලය 20 වෙනි සංශෝධනයට අනුව නම් එයාගේ දූර කාලය අවුරුදු 5යි. හැබැයි ජේ.ආර්. ජයවර්ධන හදපු 78 ව්‍යවස්ථාවේ නම් දූර කාලය අවුරුදු 6යි. ඒ දූර කාලය 6ට තිබිච්ච එක 19 වෙනි සංශෝධනයේ 5ට අඩු කරා. ඒක 20 වෙනි සංශෝධනයේ 5ටම තියාගත්තා. හරිද? ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණය අවුරුදු 5කින් තමයි ඉදිරිපත් වෙන්නේ. හරිද? 2019 අවුරුදු 5ක් ගිහිල්ලා ඊළඟ ජනාධිපතිවරණය එන්නේ. අපි ලියාගමු. විධායක ජනාධිපති ධූරය පිළිබඳ කරුණු කිහිපයක්. එක ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය දෙක ජනාධිපතිවරයා රටේ ඉහළම විධායක තනතුර වේ. 3 ජනාධිපතිවරණ ඡන්ද විමසීමකදී මහජන ඡන්දයෙන් තේරීපත් වේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමකදී මහජන ඡන්දයෙන් තේරීපත් වේ. ඉලෙන් රජයේ ප්‍රධානියාද විධායකයේ ප්‍රධානියාද ආණ්ඩුවේ ප්‍රධානියාද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වේ. සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වේ. දූර කාලය වසර 5කි. දූර කාලය වසර 5කි. දූර කාලය වසර 5කි. දූර කාලය වසර 5කි. හරි. තමයි අපි අදට පාඩම නතර කරනවා. බලු ඉක්මනට ඉවර කරගන්න පුළුවන් 57 වෙනි ප්‍රශ්න එක කතා කරේ. එතකොට අපි දැන් මේ අවුරුද්දත් ඉවර වෙලා යනවා. නේ ඊළඟ සතියේ අපි පන්තිය කරන්නේ අලුත් අවුරුද්ද 20යි 21 නේද? එහෙනම් ඕගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමින් අපි අදට පාඩම ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.